පුතේ ගිනුම් කරන සංකල්පවල පළවෙනිම ප්‍රශ්නය අපිට හම්බ වෙන්නේ මෝටර් රථ විකිණීම සහ අලුත් වැඩියා කිරීම කරන කුඩා ව්‍යාපාරයක අයිතිකරු විසින් ඔහුගේ ගිනුම් සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. මෝටර් රථ විකිණීම සහ අලුත් වැඩියා කිරීම කරන කුඩා ව්‍යාපාරයක අයිතිකාරයා මෝටර් රථ විකිණීම ඒ වගේම අලුත් වැඩියා කිරීම කරනවා. ඒ කියන්නේ මේ ව්‍යාපාරයේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් යුක්ත බහඬ එහෙම නැත්නම් පුතේ තොගය බවට පත් වෙන්නේ මෙයා මේ විකුණන මෝටර් රථ සහ අලුත් වැඩියා කිරීමේ කටයුතු. සේවාවකුත් සපයනවා, ඒ වගේම භාණ්ඩයකුත් විකුණනවා. මේකේ අහනා පුතේ මෙයාට ප්‍රශ්න කිහිපයක් තියෙනවලු මේ ව්‍යාපාරයේ සම්බන්ධයෙන් ගිණුම් කරණයත් එක්ක විසඳ ගන්න. අදාළ සංකල්පය සඳහන් කරමින් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න කියලා කියනවා. පළවෙනියටම මේ රථ අලුත් වැඩියා කිරීම කරන සහ කොටස් විකුණන කුඩා ව්‍යාපාරයේ අලුත් වැඩියා කිරීම කරන කුඩා ව්‍යාපාරයක රථ විකිණීම සහ අලුත් වැඩියා කිරීම කරන මේ කුඩා ව්‍යාපාරයේ අයිතිකාරයාට තියෙන ප්‍රශ්නේ තමයි පුතේ මා පදිංචිව සිටින රුපියල් ලක්ෂ 6කට අගය කර තක්සේරු කර ඇති මගේ නිවස ව්‍යාපාරයේ ගිණුම් වල ඇතුළත්ව නැත්තේ ඇයි කියලා අහනවා පුතේ. මෙයා පදිංචි වෙලා ඉන්න රුපියල් ලක්ෂ 6ක් වටින මෙයාගේ නිවස ඇයි අහනවා ගිණුම් වාර්තාවල ඇතුළත් කරලා නැත්තේ. ඇයි පුතේ ගිණුම් වාර්තාවල ඇතුළත් කරලා නැත්තේ මෙයා පදිංචි වෙලා ඉන්න නිවස. අපි දන්නවා ගිණුම් කරන්නේදී අපි ඉගෙන ගත්ත පළවෙනි ප්‍රධානම සංකල්පය තමයි ඒකක සංකල්පය කියන ගිණුම් කරන සංකල්පය. ඉතින් මේ ඒකක සංකල්පය කියන ගිණුම් කරන සංකල්පයට අනුව අයිතිකරුගේ පෞද්ගලික දේපල ව්‍යාපාරික ගිණුම් පොත්වල වාර්තා වෙන්නේ නැහැ පුතේ. කියන්නේ ව්‍යාපාරික වත්කම් වගකීම් ව්‍යාපාරික ආදායම් වියදම් ප්‍රාග්ධනයේ විතරයි ව්‍යාපාරික පොත්වල වාර්තා කරන්නේ. එහෙනම් ඒකක කියන ගිණුම් කරන ඒකක නැත්නම් ව්‍යාපාර ඒකක කියන සංකල්පයේ පදනම් කරගෙන අපි අයිතිකරුගේ පෞද්ගලික දේපල ව්‍යාපාරයේ පොත්වල වාර්තා කිරීමෙන් බැහැර වෙනවා. ලියන්න පුතේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට උත්තරේ හේතු සඳහන් කරමින් උත්තර දෙන්න කියලා කියනවා මේ ප්‍රශ්නවලට අදාළ සංකල්පයේ සඳහන් කරමින්. එක කියලා දාලා ලියන්න පුතේ ඒකක සංකල්පය කියලා. ඒකක සංකල්පයේ පළවෙනි එකට උත්තරේ ඒකක සංකල්පය කියලා. ඒ අර්ථය ලියන්න මෙම සංකල්පයට අනුව ඒකක සංකල්පයේ තමයි පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ පෞද්ගලික දේපල ඇයි ව්‍යාපාරික පොත්වල නැත්තේ කියන කාරණාව. ඒකක සංකල්පය ඊට පස්සේ ලියන්න ළමයි මෙම සංකල්පයට අනුව මෙම සංකල්පයට අනුව මෙම සංකල්පයට අනුව අයිතිකරුගේ පෞද්ගලික දේපල අයිතිකරුගේ පෞද්ගලික දේපල ගිණුම් වාර්තාවල ඉදිරිපත් කරන්නේ නැත. මෙම සංකල්පයට අනුව අයිතිකරුගේ පෞද්ගලික දේපල ගිණුම් වාර්තාවල ඉදිරිපත් කරන්නේ නැත. අයිතිකරුගේ පෞද්ගලික දේපල ගිණුම් වාර්තාවල ඉදිරිපත් කරන්නේ නැත. පුතේ අපි දන්නවා ඒකක සංකල්පයේ නිර්වචනය. ඒ කියන්නේ ඒකක සංකල්පයෙන් කියනා පුතේ අයිතිකරු සහ බාහිර පාර්ශවයන්ගෙන් වෙන් වෙලා ස්වාධීන පැවැත්මක් තියෙන ආයතනයක් කියලා මේ ව්‍යාපාර ආයතනය. දෙක වර්ෂයේ තුලදී විදුලි වියදම් රුපියල් 6500ක් ගෙවා ඇත. පුතේ විදුලි වියදම් වර්ෂය තුල ගෙවලා තියෙන ප්‍රමාණය 6500යිලු. රුපියල් 7000ක් විදුලි වියදම් ලෙස ආදායම් ප්‍රකාශයේ තියෙන්නේ ඇයි කියලා අහනවා. දැන් අපි උපචිත කියන සංකල්පයට අනුව ළමයි ගෙවීම නෙමෙයිනි වියදම බවට පත් කරේ අදාළ ප්‍රමාණය. ගෙව්වා හෝ නොගෙව්වා හෝ වසරට අදාළ වියදම් ලැබුණා හෝ නොලැබුණා හෝ වසරට අදාළ වියදම් මේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ දක්වන්න ඕනි කියලා දන්නවා පුතේ අපි මේ උපචිත කියන සංකල්පයට අනුව. දෙවෙනි එක ලියන්න පුතේ උපචිත සංකල්පය කියලා. උපචිත සංකල්පය කියලා. උපචිත සංකල්පය කියලා. උපචිත සංකල්පය ඒ අර්ථය ලියන්න මෙම සංකල්පයට අනුව මෙම සංකල්පයට අනුව මෙම සංකල්පයට අනුව මෙම සංකල්පයට අනුව
ගෙව්වා හෝ නොගෙව්වා හෝ මෙම සංකල්පයට අනුව ගෙව්වා හෝ නොගෙව්වා හෝ මෙම සංකල්පයට අනුව ගෙව්වා හෝ නොගෙව්වා හෝ වසරට අදාළ වියදමත් වසරට අදාළ වියදමත් ලැබුණා හෝ නොලැබුණා හෝ වසරට අදාළ ආදායමත් ගෙව්වා හෝ නොගෙව්වා හෝ වසරට අදාළ වියදමත් ලැබුණා හෝ නොලැබුණා හෝ වසරට අදාළ ආදායමත් ලැබුණා හෝ නොලැබුණා හෝ වසරට අදාළ ආදායමත් සැලකිල්ලටගෙන ලාභය හෝ අලාභය ගණනය කරයි. සැලකිල්ලටගෙන ලාභය හෝ අලාභය ගණනය කරයි. එහෙනම් පුතේ දෙවෙනි එකේ උත්තරේ වෙන්න ඕනේ උපචිත සංකල්පයට අනුව තමයි එහෙම දෙයක් සිද්ධ වෙන්නේ කියලා. 3. රථ වාහන වටිනාකම ස්ථාවරවත්කම් යටතේත් නැවත විකිණීමේ පරමාර්ථය නැති වාහන ජංගම වත්කම් යටතේත් දක්වන්නේයි කියලා. පුතේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳව සංකල්පයට අනුව අපි වත්කම් කොටස් වලට වෙන් කළා ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම් කියලා. තුන්වෙනි එක ලියන්න එහෙනම් අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පය කියලා. අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පය කියලා. තුන්වෙනි එක ලියන්න පුතේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පය. මෙම සංකල්පයට අනුව අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පය මෙම සංකල්පයට අනුව වත්කම් සහ වගකීම් මෙම සංකල්පයට අනුව වත්කම් සහ වගකීම් ජංගම සහ ජංගම නොවන ලෙස 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 වර්ග කර ඉදිරිපත් කරයි. වත්කම් සහ වගකීම් ජංගම සහ ජංගම නොවන ලෙස වර්ග කර ඉදිරිපත් කරයි. එහෙනම් මේ වත්කම් පුතේ කොටස් වලට වෙන් උනේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පයේ පදනම් කරගෙන. අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පයේ පදනම් කරගෙන. 4. ව්‍යාපාරයේ ප්‍රධානතම වත්කම් මගේ කාර්මික දැනුම සහ හැකියාවයිලු. ඒවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ නොදක්වන්නේ ඇයි? මූල්‍ය මිනුම් සංකල්පයට අනුව පුතේ. 4 වෙනි එක ලියන්න මූල්‍ය මිනුම් සංකල්පය කියලා. මූල්‍ය මිනුම් සංකල්පය කියලා. මූල්‍ය මිනුම් සංකල්පය කියලා. මූල්‍ය මිනුම් සංකල්පය. ඒ අර්ථය ලියන්න ළමයි මෙම සංකල්පයට අනුව මූල්‍ය මිනුම් සංකල්පය. ඒ අර්ථය ලියන්න මෙම සංකල්පයට අනුව මුදලින් මැනිය හැකි දෑ පමණක් මෙම සංකල්පයට අනුව මුදලින් මැනිය හැකි දෑ පමණක් ගිනුම් වාර්තා වලින් නිරූපණය කරයි. මෙම සංකල්පයට අනුව මුදලින් මැනිය හැකි දෑ පමණක් ගිනුම් වාර්තාවල ඉදිරිපත් කරයි. මෙම සංකල්පයට අනුව මුදලින් මැනිය හැකි දෑ පමණක් ගිනුම් වාර්තාවල ඉදිරිපත් කරයි. පුතේ මූල්‍ය මිනුම් සංකල්පයට අනුව මුදලින් මිනිය නැත්තම් මනින්න පුළුවන් දේවල් විතරයි අපි ගිනුම් වාර්තාවල ඉදිරිපත් කරන්නේ. මීට වර්ෂ ගණනාවකට පෙර මම ව්‍යාපාර කටයුතු සඳහා උපකරණ මිලදීගෙන ඒ සඳහා මුදල් ගෙවීමි. උපකරණ වෙනුවෙන් ඡයවීම් ලාභ ගිණුමට ඇතුළත් කර ඇති බව මට පෙනේ. මෙහි තේරුම එම වියදම් නැවත වරක් මගෙන් අය කිරීමද කියලා අහනවා පුතේ. ගැලපුම් සංකල්පයට අනුව ලියන්න 5 ගැලපුම් සංකල්පය කියලා. පස්වෙනි එක ඔය ඡය වියදම ලාභයෙන් කපා හැරලා තියෙන්නේ ගැලපුම් කියන සංකල්පය පදනම් කරගෙන.
ගැලපුම් සංකල්පයේ පුතේ. ඒ අර්ථ ලියන්න මෙහෙම. මෙම සංකල්පයට අනුව මෙම සංකල්පයට අනුව මෙම සංකල්පයට අනුව කාලච්ඡේදයක මෙම සංකල්පයට අනුව කාලච්ඡේදයක ආදායම් ඉපයීමට දායක වූ වියදම මෙම සංකල්පයට අනුව කාලච්ඡේදයක ආදායම් ඉපයීමට දායක වූ වියදම ආදායම් ඉපයීමට දායක වූ වියදම එම ආදායම සමග ආදායම් ඉපයීමට දායක වූ වියදම එම ආදායම සමග එම ආදායම සමග ගැලපිය යුතු බව අදහස් කරයි. ආදායම් ඉපයීමට දායක වූ වියදම එම ආදායම සමග ගැලපිය යුතු බව අදහස් කරයි. පහත සඳහන් අභ්‍යාසංක දෙක ළමයි. පහත සඳහන් එක් අවස්ථාවේදී කඩවී ගිනුම් කරන මූලධර්ම කඩවී ඇතලු. එම එකිනෙකේ කඩවී ඇති ගිනුම් කරන මූලධර්මය සඳහන් කර එම ගිනුම් කරන මූලධර්මයට අනුකූලව කටයුතු කළ යුත්තේ කෙසේදැයි පැහැදිලි කරන්නලු. සමාගමක් මිලටගත් ස්ථාවර වත්කමක මුළු පිරිවැයම ඒ මිලදීගත් වර්ෂයේ ලාභයෙන් කපා හැර ඇත. පුතේ මේ වියදම් කොටස් දෙකක් තියෙනවනේ අපි. ප්‍රාග්ධන වියදම් සහ අයබාර වියදම් කියලා. මේ ප්‍රාග්ධන වියදම් තුලින් බිහිවෙන්නේ ස්ථාවර වත්කමක්. මේ ස්ථාවර වත්කම් ලාභයෙන් පුතේ කපා හරින්න හැකියාවක් නැහැ. ප්‍රාග්ධන වියදම් අපි ලාභයෙන් අඩු කරන්නේ නැහැ. අර ප්‍රාග්ධන වියදම නිසා බිහිවෙන ස්ථාවර වත්කම අපි භාවිතා කරන ප්‍රමාණයක් තියෙන භාවිතා කරන ප්‍රමාණයත් එක්ක ළමයි ඡය වෙනවා. අන්නේ ඡය වෙන ප්‍රමාණය තමයි අපි වියදමක් විදියට හඳුනගන්නේ. එයාලා කියන්නේ අපිට සමාගමක් මිලදීගත් ස්ථාවර වත්කමක මුළු පිරිවැයම මේ මිලදීගත් වර්ෂයේ ලාභයෙන් කපා හැර ඇතලු. කඩවී ඇති ගිනුම් කරන මූලධර්මයේ සඳහන් කර එම ගිනුම් කරන මූලධර්මයට අනුකූලව කටයුතු කළ යුත්තේ කෙසේදයි පැහැදිලි කරන්නලු. පුතේ පළවෙනි එකේ කඩ වෙන්නේ ගැලපුම් කියන සංකල්පය. දැන් මේ ආදායම් උපයන්නේ ස්ථාවරවත්කම දායක වුණාට මුළු පිරිවැයම දායක වෙන්නේ නැහෙනි. පළවෙනි අවුරුද්දේ ස්ථාවරවත්කමෙන් යම් ප්‍රමාණයක් විතරයි ළමයි දායක වෙන්නේ. ඒ දායක වෙච්ච ප්‍රමාණය විතරයි අපි හඳුන ගන්න ඕනි වියදමක් විදිහට. ලියන්න පළවෙනි එකට ගැලපුම් සංකල්පය කඩ වී ඇත. 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 එනම් අදාළ ස්ථාවරවත්කමේ ක්ෂයවීම් ප්‍රමාණය පමණක් අදාළ ස්ථාවරවත්කමේ ක්ෂයවීම් ප්‍රමාණය පමණක් ලාභයෙන් අඩු කළ යුතුය. අදාළ ස්ථාවරවත්කමේ පුතේ වසරට අදාළ ක්ෂයවීම් ප්‍රමාණය විතරක් ලාභයෙන් අපි කපා හැරිය යුතුයි. 2. සමාගමක් එහි ගිනුම් වියදම් එහි සියලු වියදම් ලාභ ගිණුමට හර කරන්නේ මුදලින් ගෙවලා තියෙනකොට විතරයිලු. පුතේ මුදලින් ගෙවූ වියදම්ද දාන්නේ වසරට අදාළ වියදම්ද? අදාළ වියදම් නිදාන්නේ. එහෙනම් කඩ වෙලා තියෙන උපචිත කියන සංකල්පය. ලියන්න උපචිත සංකල්පය කඩ වී ඇත. උපචිත සංකල්පය කඩ වී ඇත. උපචිත සංකල්පය කඩ වී ඇත. ලියමු පුතේ අපි යටි මෙම සංකල්පයට අනුව වසරට අදාළ ආදායම් සහ
මෙම සංකල්පයට අනුව වසරට අදාළ ආදායම් සහ මෙම සංකල්පයට අනුව වසරට අදාළ ආදායම් සහ වසරට අදාළ ආදායම් සහ වසරට අදාළ වියදම් මෙම සංකල්පයට අනුව වසරට අදාළ ආදායම් සහ වසරට අදාළ වියදම් ලාභයට ගැලපිය යුතුය. අදාළ ආදායම සහ පුතේ අදාළ වියදම ගන්න කියලා උපචිත සංකල්පයෙන් අපිට කිව්වා. සමාගමක් අවසාන තොගය විකුණුම් මිලට අගය කර ඇති නමුත් පිරිවැය ඊට වඩා අඩුයිලු. තුන්වෙනි එක ලියන්න පුතේ කඩ වෙලා තියෙන සංකල්පය තමයි විචක්ෂණ සංකල්පය. විචක්ෂණ සංකල්පය. විචක්ෂණ සංකල්පය. විචක්ෂණ සංකල්පය කියලා. ඒ අර්ථය ලියමු. මෙම සංකල්පයට අනුව ඔය විචක්ෂණ කියන සංකල්පයට අනුව ළමයි මෙම සංකල්පයට අනුව මෙම සංකල්පයට අනුව මෙම සංකල්පයට අනුව තොගයේ පිරිවැයෙන් හෝ ශුද්ධ උපලබ්ධි අගයෙන් මෙම සංකල්පයට අනුව තොගයේ පිරිවැයෙන් හෝ ශුද්ධ උපලබ්ධි අගයෙන් තොගයේ පිරිවැයෙන් හෝ ශුද්ධ උපලබ්ධි අගයෙන් වඩා අඩු අගය මත තොගයේ පිරිවැයෙන් හෝ ශුද්ධ උපලබ්ධි අගයෙන් වඩා අඩු අගය මත තොගයේ පිරිවැයෙන් හෝ ශුද්ධ උපලබ්ධි අගයෙන් වඩා අඩු අගය මත තොග අගය කළ යුතුය. පිරිවැයෙන් හෝ ශුද්ධ උපලබ්ධි අගයෙන් වඩා අඩු අගය මත තොග අගය කළ යුතුය. හතරවෙනි එක ළමයි සමාගමක් සිය ෂය ප්‍රතිපත්තිය එක ෂය ක්‍රමයක සිට වෙනත් ෂය ක්‍රමයකට වෙනස් කර ඇත. එසේ වෙනස් කරන ලද බවක් සහ ඉන් සිදු වූ මූල්‍ය බලපෑමක් සමාගමේ මූල්‍ය ප්‍රකාශනවල වාර්තා කර නොමැත. අපි ඕක කතා කරේ සංගතතා සංකල්පය කියලා. ප්‍රතිපත්ති වෙනස් කරන්න බෑ පුතේ. ලියන්න 4 සංගතතා සංකල්පය කියලා. අනුරූපීතා සංකල්පය කියලා කිව්වා. සංගතතාවයේ පිළිබඳව සංකල්පය. සංගතතා සංකල්පය නැත්නම් පුතේ අපි ඔකට කියනවා අනුරූපීතා සංකල්පය කියලා. ලියන්න මෙම සංකල්පයට අනුව මෙම සංකල්පයට අනුව ගිනුම් කරන ප්‍රතිපත්ති මෙම සංකල්පයට අනුව ගිනුම් කරන ප්‍රතිපත්ති මෙම සංකල්පයට අනුව ගිනුම් කරන ප්‍රතිපත්ති වෙනස් නොකර ගිනුම් කරන ප්‍රතිපත්ති වෙනස් නොකර පවත්වා ගත යුතු බව කියවේ. පවත්වා ගත යුතු බව කියවේ. පවත්වා ගත යුතු බව කියවේ. වෙනස් කිරීමක් සිදු කළහොත් වෙනස් කිරීමක් සිදු කළහොත් මම කොහොනේ අවස්ථා දෙකකදී පුළුවන් ටියුට් එකෙත් අපි ලියුවන් වෙනස් කිරීමක් සිදු කළහොත් ඉන් සිදු වූ මූල්‍ය බලපෑම වෙනස් කිරීමක් සිදු කළහොත් ඉන් සිදු වූ මූල්‍ය බලපෑම ඉන් සිදු වූ මූල්‍ය බලපෑම මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කළ යුතුය. ඉන් සිදු වූ මූල්‍ය බලපෑම මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කළ යුතුය. වෙනස් කිරීමක් සිදු කළහොත් ඉන් සිදු වූ මූල්‍ය බලපෑම මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කළ යුතුය පුතේ. සංගතතා සංකල්පයට අනුව අපි එහෙම වෙනසක් කළොත් එහෙම ඒක අනාවරණය කරන්න කියලා අපිට කියනවා. හරිද? ඊට පස්සේ පුතේ කියනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් අපිට ඉදිරිපත් කරලා පහත සඳහන් ගිනුම් කරන සංකල්ප කෙටියෙන් හඳුන්වා දී ඉහත මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පිළිල කිරීමේදී ඒ සංකල්පයේ මත ඍජු බලපෑමට යටත් වෙච්චි අයිතමයන්
එක් සංකල්පයට එක බැගින් සඳහන් කරන්නලු. පුතේ උපචිත සංකල්පය කියන්නේ ලැබුණා හෝ නොලැබුණා හෝ වසරට අදාළ ආදායම ගෙව්වා හෝ නොගෙව්වා හෝ වසරට අදාළ වියදම එක්ක සංසන්දනය කරලා ලාභය හොයන්න කියලා. ඓතිහාසික පිරිවැය සංකල්පයෙන් කියන්නේ ළමයි වත්කමක් මිලදී ගත්තු අවස්ථාවේ අදාළ වත්කමේ පිරිවැය හඳුන ගන්න. වගකීමක් ඇතිවෙච්ච අවස්ථාවේ අදාළ වගකීමේ වටිනාකම හඳුන ගන්න. ගනුදෙනුව සිද්ධ වෙච්චි වටිනාකමේ ඇති කරගත්ත අගය ගිණුම් වාර්තාවල තියෙනවා කියලා කියනවා ඓතිහාසික පිරිවැය සංකල්පයට අනුව. ඒ කියන්නේ අතීතයේ ගත්තු වටිනාකම් මේ විදිහටම පොත්වල තාමත් තියාගෙන එනවා කියලා. ඒකක සංකල්පයෙන් අදහස් කරන්නේ පුතේ ව්‍යාපාර ආයතනය අයිතිකරුගෙන් සහ බාහිර පාර්ශවයන්ගෙන් වෙන්ව පවතින ස්වාධීන ඒකකයක් ලෙස සලකනවා කියලා. ආරක්ෂණ සංකල්පයෙන් අදහස් කරන්නේ පුතේ ව්‍යාපාරයක ලාභේ ගණනය කරලා ඉදිරිපත් කරන්න පුළුවන් විකල්ප ක්‍රමවේදයන් තියෙනකොට අඩුවෙන් ලාභේ ඉදිරිපත් කරන්න පුළුවන් ක්‍රමවේදය තෝරගන්න කියලා. ලාභේ ගණනය කරලා ඉදිරිපත් කරන්න විවිධ ක්‍රම තියෙනකොට අඩු අගේ පුතේ ලාභේ අඩුවෙන් පෙන්වන අගේ තෝරගන්න නැත්නම් ව්‍යාපාරයක අනාගත ආරක්ෂාව තහවුරු වෙන ආකාරයට ගැළපීම් මූල්‍ය ප්‍රකාශනවල සිදු කළ යුතුයි කියලා. කාලච්ඡේද සංකල්පයෙන් අදහස් කරන්නේ ළමයි අකණ්ඩ දිගු කාලයක් පවතී කියලා උපකල්පනය කරපු මේ ව්‍යාපාරය. අකණ්ඩ දිගු කාලයක් පවතී කියලා උපකල්පනය කරපු මේ ව්‍යාපාරය මාස 12ක ගිණුම් කාලච්ඡේදවලට වෙන් කරලා ලාභය ගණනය කරන්න ඕනි කියලා. කාලච්ඡේදවලට වෙන් කරගන්න කියලා මාස 12ක. අකණ්ඩ පැවැත්ම පිළිබඳව සංකල්පයෙන් කතා කළේ පුතේ ව්‍යාපාර ආයතනයක් අනාගත දිගු කාලයක් දක්වා පවතිනවා කියලා. අපි උපකල්පනය කළා නැත්නම් අපි සැලකිලිමත් වුණා. ව්‍යාපාර ආයතනයක් අවිනිශ්චිත අනාගත කාලයක් දක්වා ගමන් කරනවා කියලා. මේවට උදාහරණ ගන්නලු මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙන්. උපචිත සංකල්පයට අනුව පුතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙන් ණය හිමියෝ පෙන්වන්න පුළුවන්. උපචිත සංකල්පයට අනුව අපිට ණය හිමියෝ නිරූපණය කරන්න පුළුවන්. එහෙනම් දාන්න උපචිත සංකල්පයේ යටතේ ණය හිමියෝ පෙන්වන්නේ උපචිත සංකල්පේ නිසා ඉතිරි වෙච්ච වටිනාකම්. තව බලමු. පුතේ ණය ගැතියෝ පෙන්වන්නේ උපචිත සංකල්පේ නිසා. ණය ගැතියෝ පෙන්වන්නේ උපචිත සංකල්පේ නිසා. ඉදිරියට ගෙවූ රක්ෂණය පෙන්වන්නේ උපචිත සංකල්පේ නිසා පුතේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශී ණය ගැතියෝ ණය හිමියෝ කලින් ගෙවීම් පෙන්වන්නේ උපචිත කියන සංකල්පයේ පදනම් කරගෙන. දෙක ඓතිහාසික පිරිවැය සංකල්පයේ ඉදිරිපත් කරන පුතේ ඉඩම් ගොඩනැගිලි සහ යන්ත්‍ර උපකරණවල පිරිවැය වටිනාකම මූල්‍ය තත්ත්වයේ දැක්වීම තුලින් ඓතිහාසික පිරිවැය සංකල්පයට ලියන්න පුතේ උදාහරණ ඉඩම් සහ ගොඩනැගිලි යන්ත්‍රෝපකරණවල පිරිවැය අගය ඉදිරිපත් කිරීම මෙන්න මේ පිරිවැය අගය ඉදිරිපත් කරන්න ළමයි ඓතිහාසික පිරිවැය කියන සංකල්පයට අනුව ඉඩම් සහ ගොඩනැගිලි යන්ත්‍රෝපකරණවල පිරිවැය අගය ඉදිරිපත් කිරීම පිරිවැය ඉදිරිපත් කරන්නේ එහෙනම් ඓතිහාසික පිරිවැය සංකල්පයට අනුව පුතේ. ඒකක සංකල්පයට අනුව පුතේ. ඒකක සංකල්පයට අනුව අපිට හඳුනා ගන්න පුළුවන් මූල්‍ය ප්‍රකාශන අයිතිකරුගේ ව්‍යාපාරය නමින් හඳුනගෙන තියෙනවා. මූල්‍ය ප්‍රකාශන පුතේ මේ අයිතිකාරයාගේ ව්‍යාපාරයේ නමින් හඳුනා ගැනීමක් සිද්ධ කරලා තියෙනවා. සීමිත සුනිමල් සමාගම කියලා. ඒකක සංකල්පයට අනුව ලියන්නේ නම් මූල්‍ය ප්‍රකාශන ව්‍යාපාරයේ නමින් හඳුනා ගැනීම කියලා. මූල්‍ය ප්‍රකාශන ව්‍යාපාරයේ නමින් හඳුනා ගැනීම. ඒ වගේමයි පුතේ ආරම්භක කොටස් ප්‍රාග්ධනයට රඳවාගත් ඉපයුම් එකතු කරලා තියෙනවා. එහෙම කරන්නේත් ඒකක සංකල්පයට අනුව ළමයි. ආරම්භක ප්‍රාග්ධනයට රඳවාගත් ඉපයුම් එකතු කරලා පෙන්වන්නේ අයිතිකාරයාගේ ඒ දේවල් කියලා අපි ඒකක සංකල්පයට අනුව. ආරක්ෂණ සංකල්පයට උදාහරණයක් ඉදිරිපත් කරනවා පුතේ මෙන්න මෙතන වෙළඳ ලැබිය යුතු දෑවලින් හානි කරන අලාභ සඳහා වෙන්කිරීමක් කරලා. වෙන්කිරීම කරන්නේ පුතේ ලාභයෙන් ඔය කියන ආරක්ෂණ සංකල්පේ නිසා. ආරක්ෂණ සංකල්පයට උදාහරණ ලියන්න පුතේ එහෙනම් හානි කරන අලාභ සඳහා වෙන්කිරීම කිරීම. හානි කරන අලාභ සඳහා වෙන්කිරීම කිරීම. හානි කරන අලාභ සඳහා
වින් කිරීම කිරීම හානි කරන අලාභ සඳහා වින් කිරීම කිරීම කාලච්ඡේද සංකල්පය හඳුන ගන්න පුළුවන් පුතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ කාල පරිච්ඡේදයේ අවසාන දවසක් තියෙනවා 3:31 දිනට කියලා. ඒ කියන්නේ කෑලි වලට කල්ලා මේ අසීමිත අනන්ත දිගු කාලයක් තියෙන ගිනුම් කාල ව්‍යාපාරික කාල පරිච්ඡේදයේ කාලච්ඡේදය වලට වෙන් කළා 2021 මාර්තු 31 දිනට කියලා ලියලා තියෙනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට උඩින්. මෙන්න මෙහෙම ලියන්න හේතුව පුතේ එහෙනම් කාලච්ඡේද සංකල්පය. කාලච්ඡේද සංකල්පයට උදාහරණේ ලියවිලා තියෙනු ළමයි 2021 3:31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ඉදිරිපත් කිරීම 2021 3:31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ඉදිරිපත් කිරීම කියලා. අකණ්ඩ පැවැත්ම පිළිබඳව සංකල්පයට අනුව තමයි ළමයි මේ ජංගම නොවන මෙන්න මේ කියන ස්ථාවර සහ ඊට පස්සේ පුතේ ජංගම කියලා වත්කම් වර්ග කරලා තියෙන්නේ. අකණ්ඩ පැවැත්ම කියන සංකල්පයට අනුව. අකණ්ඩ පැවැත්ම සංකල්පයට අනුව උදාහරණ ලියන්න වත්කම් සහ වගකීම් ජංගම සහ ජංගම නොවන ලෙස වර්ග කර ඉදිරිපත් කිරීම. වත්කම් සහ වගකීම් ජංගම සහ ජංගම නොවන ලෙස වර්ග කර ඉදිරිපත් කිරීම. වත්කම් සහ වගකීම් ජංගම සහ ජංගම නොවන ලෙස වර්ග කර ඉදිරිපත් කිරීම පුතේ. වත්කම් සහ වගකීම් ජංගම සහ ජංගම නොවන ලෙස වර්ග කරලා ඉදිරිපත් කරන්නේ අපි අකණ්ඩ පැවැත්ම පිළිබඳව සංකල්පයට අනුව. පහත හතරවෙනි ප්‍රශ්නේ. පහත සඳහන් එක් ප්‍රකාශය තුලින් නිරූපණය වන්නේ සමහර ගිනුම් කරන මග පෙන්වීම්ලු භාවිතයන්ලු ඉහත ප්‍රකාශ පැහැදිලි කරන වඩාත් උචිත ගිනුම් කරන සංකල්පය උපකල්පනය වූ වෙන මොනවා හරි මූලධර්මයක් තියෙනවා පුතේ ඒක. ගිනුම් කරන වාර්තා තුල මිල මට්ටමේ වෙනස් වීම හඳුනා නොගනී. හඳුනා ගැනීමක් කරන්නේ නැත්තේ මූල්‍ය මිනුම් සංකල්පයට අනුව පුතේ. පළවෙනි එක ලියන්න හතරවෙනි ප්‍රශ්නේ මූල්‍ය මිනුම් සංකල්පයට අනුව මුදලේ අගයේ වෙනස් වීම ගිනුම් වාර්තාවට ගලපන්නේ නැහැ. මූල්‍ය මිනුම් සංකල්පය කියලා. මුදලේ අගයේ වෙනස් වීම ගැලපුවේ නැත්ද පුතේ මූල්‍ය මිනුම් සංකල්පය නිසා. මූල්‍ය මිනුම් සංකල්පය කියලා. දෙක තොග අගය කිරීමේදී පිරිවැන් හෝ සුද්ධ උපලබ්ධි අගයෙන් වඩා අඩු අගය යොදා ගැනීමලු. පුතේ තොගයක් අගය කරන්න ගියාම පිරිවැන් හෝ සුද්ධ උපලබ්ධි අගයෙන් වඩා අඩු අගය අපි ගන්නේ විචක්ෂණ සංකල්පයට අනුව. එහෙනම් දෙවෙනි එකට උත්තරේ ලියන්න හතරවෙනි ප්‍රශ්නේ විචක්ෂණ සංකල්පය නැතිනම් පුතේ අපි කියනවා ආරක්ෂණ සංකල්පය කියලා. විචක්ෂණ සංකල්පය නැතිනම් අපි කියනවා ළමයි ඔකට ආරක්ෂණ සංකල්පය කියලා. විචක්ෂණ නැතිනම් ආරක්ෂණ සංකල්පය. අලුත් වැඩියා කිරීමේ උපකරණ ඒවා මිලදී ගන්නා අවස්ථාවේදීම වියදමක් ලෙස සැලකේ. අපි ඒක හඳුනගත්තේ පුතේ ප්‍රමාණාත්මක බව පිළිබඳ සංකල්පයට අනුව. ප්‍රමාණාත්මකව වටිනාකමින් කුඩා වුණාම ඒවා කාලච්ඡේදයේ වියදමක් කියලා හඳුන ගන්නවා. තුන්වෙනි එක දාන්න පුතේ එහෙනම් ප්‍රමාණාත්මක බව පිළිබඳ සංකල්පය. හතරවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස ප්‍රමාණාත්මක බව පිළිබඳ සංකල්පය කියලා. ප්‍රමාණාත්මක බව පිළිබඳ සංකල්පය. 4 කාලච්ඡේද වියදම් හඳුනා ගනු ලබන්නේ ඒවා කාලච්ඡේදයේ ආදායම් ඉපයීමට දායක වූ පසුය පුතේ. ආදායම උපයන්න දායක වුණාට පස්සේ තමයිලු වියදම හඳුනගන්නේ ගැලපුම් සංකල්පයට අනුව පුතේ. ආදායමට අදාළ වියදම තමයි අපි හඳුනගන්නේ ගැලපුම් කියන සංකල්පය පදනම් කරගෙන. එහෙනම් ඒකට උත්තරේ වෙන්න ඕනි ගැලපුම් සංකල්පය කියලා. ගැලපුම් සංකල්පය. පස්වෙනි ප්‍රශ්නය සේනකගේ ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී අලුතින් බඳවා ගන්නා ලද ගිනුම් ලිපිකරු විසින් ගන්නා ලද තීරණ පහත ප්‍රකාශ වලින් දැක්වේ. මෙම තීරණ පිළිබඳව ඔබ එකග වන්නේද නැද්ද යන්න සඳහන් කරන්න. එකග නොවන අවස්ථාවලදී කඩවීමට ලක් වී ඇති ගිනුම් කරන සංකල්පයේ සඳහන් කරමින් නිවැරදි පිළිවෙත දක්වන්නලු. වර්ෂයේ තුලදී ස්ථාවර වත්කම් වල අගේ වැඩි වූ නිසා වත්කම් සඳහා ෂය
වාර්තා නොකරන ලදී. එහෙම කරන්න බෑ පුතේ. ස්ථාවර වත්කම් වල වටිනාකම වැඩි වුණා කියලා ෂය වාර්තා නොකර ඉන්න බෑ. ෂය කළ යුතුයි. ෂය කළ යුතුයි ළමයි. ෂය වාර්තා නොකර ඉන්න අපිට අයිතියක් නැහැ. වත්කම් වල වටිනාකම දවසින් දවස වෙළඳපොලේ වෙනස් වෙනවා. ෂය කරන්න ඕනේ. හැබැයි මේ වෙළඳපොලේ වටිනාකම් වෙනස් වුණා කියලා ෂය මගහරින්න බෑ. වෙළඳපොලේ වටිනාකම වෙනස් වුණා කියලා අපිට ප්‍රශ්නයකුත් නැහැ. අපි ඓතිහාසික පිරිවැය පොත්වල වාර්තා කරගෙන ඓතිහාසික පිරිවැය සංකල්පයට අනුව ඓතිහාසික පිරිවැය ළමයි පොත්වල වාර්තා වෙච්ච නිසා ඒ ඓතිහාසික පිරිවැය පදනම් කරගෙන මිල මට්ටම මොකක් වුණත් ෂය කිරීම වලට භාජනය විය යුතුයි. ලියන්න ඒ ප්‍රශ්නෙටත් අපි උත්තරේ මතු කරගමු. මොකද කරන්න කියන්නේ අපිට? එකඟ නොවේ කියලා. එකඟ වන්නේද නැද්ද යන සඳහන් කරන්න. එකඟ නොවේ. එකඟ නොවේ. එකඟ නොවේ. ප්‍රශ්නාංක 5 පළවෙනි කොටස පුතේ එකඟ නොවේ. ඒ යටතේ ලියන්න ඓතිහාසික පිරිවැය සංකල්පයට අනුව 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 දේපල පිරියත උපකරණවල ඓතිහාසික පිරිවැය සංකල්පයට අනුව දේපල පිරියත උපකරණවල පිරිවැය වාර්තා කරන අතර ඒවායි දේපල පිරියත උපකරණවල පිරිවැය වාර්තා කරන අතර ඒවායි මිල වෙනස් වුවද ෂය කළ යුතුය. පිරිවැය වාර්තා කරන අතර ඒවායේ මිල වෙනස් වුවද ෂය කළ යුතුය. ෂය අපි කළ යුතුයි පුතේ. මිල වෙනස් වුණාට අපිට කරන්න දෙයක් නැත. මිල වෙනස් වුණද පිරිවැය පදනම් කරගෙන තමයි ඔය ෂය කිරීම කරන්නේ. 2. පසුගිය වර්ෂ කිහිපය තුලදීම ව්‍යාපාරයේ තොග අගය කිරීම සඳහා බරිත සාමාන්‍ය ක්‍රමය යොදාගෙන තිබේ. වාර්තා කරන ලාභයේ වැඩි කිරීම සඳහා මෙම ක්‍රමයේ පුතේ පෙර ඇතුළු පෙරපිට ක්‍රමයට වෙනස් කරන ලදීලු. මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවනේ. එකක් තමයි අර අපි කතා කරන අනුරූපීතාවයේ සංගතතාවයේ පිළිබඳව සංකල්පයේ උල්ලංඝනය වෙනවා. පුතේ ගිය අවුරුද්දේ බරිත සාමාන්‍ය ක්‍රමයට තොගාගය කරන ප්‍රතිපත්තිය පාවිච්චි කරා නම් මේ අවුරුද්දෙත් බරිත සාමාන්‍ය ක්‍රමයට යන්න ඕනේ. ලාභේ වැඩි කරලා පෙන්වන්න බෑ කියලා කියනවා විචක්ෂණ සංකල්පයෙන්. නම් විචක්ෂණ සංකල්පයක් උල්ලංඝනය වෙලා තියෙනවා. ඒකාකාරී බව පිළිබඳව නැත්නම් සංගතතාවයේ පිළිබඳව සංකල්පයක් උල්ලංඝනය වෙලා තියෙනවා. දෙක කියලා ලියන්න පුතේ. සංගතතාවයේ පිළිබඳ අපෙන් අහන්නේ එකඟ වෙනවද නැද්ද කියලා නේද? ඔව්. එකඟ නොවේ කියලා ලියන්න පුතේ. එකඟ නොවන අවස්ථාවලදී එකඟ නොවේ දෙවෙනි එකටත් අපි එකඟ වෙන්නේ නැහැ. එකඟ නොවේ. ඒ අර්ථය ලියන්න සංගතතාවයේ පිළිබඳ සංකල්පයට අනුව තොග අගය කිරීමේ ප්‍රතිපත්ති වෙනස් කළ නොහැක. සංගතතාවයේ පිළිබඳ සංකල්පයට අනුව තොග අගය කිරීමේ ප්‍රතිපත්ති වෙනස් කළ නොහැක. ඕනි වෙලාවට අපිට වෙනස් කරන්න බෑ. තොග අගය කරන ප්‍රතිපත්තියක් ඔතන තියෙන්නේ. වෙනස් කළ නොහැක සංගතතාවයේ සංකල්පයට අනුව. ඵලදායී ජීවකාලයේ වර්ෂ 4ක් වුවද කුඩා ලිපිගෙනු කවර තුනක පිරිවැය මිලදීගත් අවස්ථාවේම වියදම් ගිණුමට අය කර තිබේ. එකඟ වෙනවනි පුතේ ඒවා වියදම්නි ප්‍රමාණාත්මක බව පිළිබඳ සංකල්පයට අනුව අපි එකඟ වෙනවා. තුන්වෙනි එක ලියන්න එකඟ වේ කියලා. එකඟ වේ. ප්‍රමාණාත්මක බව පිළිබඳ සංකල්පයට අනුව
පිළිබඳ සංකල්පයට අනුව ලිපිගොනු කවර අවුරුදු ගානක් පාවිච්චි කරාට ප්‍රමාණාත්මක භාවයේ පිළිබඳව සංකල්පයේ මත ඒවා ප්‍රවර්තන වර්ෂයේ ලාභයෙන් අපි වියදම් විදියට කපා හරිනවා. ව්‍යාපාරයේ විසින් ගෙවන ලද අයිතිකරුගේ පෞද්ගලික වෛද්‍ය ගාස්තු ලාභ ගිණුමට අය කර තිබේ. එකඟ වෙන්න බෑනි. එකඟ නොවේ. එකඟ නොවේ. ලියන්න පුතේ එකඟ නොවේ. ඒ අර්ථي ඒකක සංකල්පයට අනුව ඒකක සංකල්පයට අනුව ඒකක සංකල්පයට අනුව ඒකක සංකල්පයට අනුව පෞද්ගලික ආදායම් පෞද්ගලික වියදම් ඒකක සංකල්පයට අනුව පෞද්ගලික ආදායම් පෞද්ගලික වියදම් පෞද්ගලික ආදායම් පෞද්ගලික වියදම් පෞද්ගලික ආදායම් පෞද්ගලික වියදම් ව්‍යාපාරයේ ලාභ ගිණුමට පෞද්ගලික ආදායම් පෞද්ගලික වියදම් ව්‍යාපාරයේ ලාභ ගිණුමට ව්‍යාපාරයේ ලාභ ගිණුමට අය කළ නොහැක පෞද්ගලික ආදායම් පෞද්ගලික වියදම් ව්‍යාපාරයේ ලාභ ගිණුමට අය කළ නොහැක. එහෙම දාන්න බෑ පුතේ. ඉඩම් එහි ඇස්තමේන්තු විකුණුම් මිල මත වාර්තා කර තිබේ. ඇස්තමේන්තු විකුණුම් මිල එහි පිරිවැයට වඩා සෑහෙන ප්‍රමාණයකින් වැඩි වූ අගේ ලාභ ගිණුමට ඇතුළත් කර ඇත. එකඟ නොවේ. ඓතිහාසික පිරිවැය සංකල්පයට අනුව පුතේ එහෙම මිල වෙනස් කරන්න බෑ. අතීතයේ අත්පත් කරගත්ත වටිනාකම්ම පොත්වල තියාගෙන යන්න ඕනි. ඓතිහාසික පිරිවැය කියන සංකල්පයට අනුව. ලියන්න 5 එකඟ නොවේ. එකඟ නොවේ. එකඟ නොවේ. ඓතිහාසික පිරිවැය සංකල්පයට අනුව ඓතිහාසික පිරිවැය සංකල්පයට අනුව ඓතිහාසික පිරිවැය සංකල්පයට අනුව වත්කම් ඓතිහාසික පිරිවැය සංකල්පයට අනුව වත්කම් ඓතිහාසික පිරිවැය සංකල්පයට අනුව වත්කම් ඒවා අත්පත් කරගත් පිරිවැයට වාර්තා කර ගත යුතුය. තබා ගත යුතුය. ඓතිහාසික පිරිවැය සංකල්පයට අනුව වත්කම් ඒවා අත්පත් කරගත් පිරිවැයට වාර්තා කළ යුතුය. නැත්නම් තබා ගත යුතුයි පුතේ. තබා ගත යුතුය. ඒවා අත්පත් කරගත් පිරිවැයට තබා ගත යුතුය. වත්කම් අත්පත් කරගත්ත පිරිවැයට ළමයි තියාගන්න ඕනි කියලා කියනවා ඓතිහාසික පිරිවැය සංකල්පයට අනුව. තරුවක් දාලා ලියන්න එතන මෙහෙම වත්කම් දීපල පිරියත උපකරණ ප්‍රත්‍යාගණනය කිරීමේදී 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 ඓතිහාසික පිරිවැය සංකල්පය උල්ලංඝනය වේ කියලා. දීපල පිරියත උපකරණ ප්‍රත්‍යාගණනය කිරීමේදී ඓතිහාසික පිරිවැය සංකල්පය උල්ලංඝනය වේ කියලා. දීපල පිරියත උපකරණ ප්‍රත්‍යාගණනය කිරීමේදී ඓතිහාසික පිරිවැය සංකල්පය උල්ලංඝනය වේ. ප්‍රත්‍යාගණනය කරනකොට විතරයි මේක වර්තමාන විකුණුම් මිල පොත්වලට ගේන්න පුළුවන්. එහෙම වර්තමාන විකුණුම් මිල පොත්වලට ගෙනාවොතින් පුතේ ඓතිහාසික පිරිවැය සංකල්පයේ උල්ලංඝනය වෙනවා. 6. සමාගමට එරෙහිව නඩුවක් ගොනු කර ඇති අතර සමාගම මෙම නඩුව පැරදීමටත් ඒ මත වන්දි ගෙවීම සිදු කිරීමටත් වැඩි ඉඩකඩක් ඇති බව සමාගමේ නීතිඥයන් විශ්වාස කරයි. මේ සම්බන්ධව වෙන් කිරීම කර නොමැත. එකඟ නොවේ. එකඟ නොවේ වෙන් කරන්න ඕනි පුතේ. එකඟ නොවේ. ලියන්න විචක්ෂණ සංකල්පයට අනුව එකඟ නොවේ. විචක්ෂණ සංකල්පයට අනුව වෙන් කිරීම
කළ යුතුය විචක්ෂණ සංකල්පයට අනුව වෙන් කිරීම සිදු කළ යුතුය විචක්ෂණ සංකල්පයට අනුව වෙන් කරන්න ඕනි අනාගත අවදානමක් අනාගත වගකීමක් වෙනුවෙන් පුතේ වර්තමාන ලාභයෙන් කොටසක් අපි වෙන් කරන්නේ විචක්ෂණ කියන සංකල්පයේ පදනම් කරගෙන අභ්‍යාසංක 6 කසුන් සහ දසුන් හවුල් ව්‍යාපාරයේ දෙන්නෙක් එක කරන එක 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයේ සඳහා ගිනුම් පිළිල කිරීමේදී ආයතනයේ ගණකාධිකාරී විවිධ අපැහැදිලි තත්වයන් කිහිපයකට මුහුණ දෙන ලදී. මේවා සාරාංශගතව දක්වා ඇතලු ඉදිරිපත් කරනවා කෙටියෙන්. එක් එක් හවුල්කරුවන්ගේ පෞද්ගලික රක්ෂණ වාරික 2500 බැගින් හවුල් ව්‍යාපාරයේ ගෙවා ඇතලු. පුතේ හවුල්කරුවන්ගේ පෞද්ගලික ඒවා හවුල් ව්‍යාපාරයේ ගෙවලා හරියනවද? නෑ. පෞද්ගලික ඒවා ගෙවන්න බෑ කියලා කිව්වේ ඒකක සංකල්පයට අනුව. බලන්න මොකද කරන්න තියෙන්නේ කියලා අපිට. මූල්‍ය ප්‍රකාශන පිළිකිරීමේදී ඉහත සඳහන් එක් එක් තත්වයන් වාර්තා කිරීමට මඟ පෙන්වන සංකල්පය සඳහන් කරලා නිවැරදි පිළිවෙත දක්වන්නලු. පළවෙනි එක දාන ළමයි එහෙනම් ඒකක සංකල්පය කියලා. ඒකක සංකල්පය කියලා. ඒකක සංකල්පය ඒ අර්ථ ලියමු. ඒකක සංකල්පය 6 වෙනි ප්‍රශ්නේ පළවෙනි එකට ඒකක සංකල්පය බලපාන. ඒකක සංකල්පය මෙම සංකල්පයට අනුව හිමිකරුවන්ගේ පෞද්ගලික වියදම් මෙම සංකල්පයට අනුව හිමිකරුවන්ගේ පෞද්ගලික වියදම් මෙම සංකල්පයට අනුව හිමිකරුවන්ගේ පෞද්ගලික වියදම් මූල්‍ය ප්‍රකාශනවල දැක්විය නොහැක. මූල්‍ය ප්‍රකාශනවල දැක්විය නොහැක. පෞද්ගලික වියදම් දක්වන්න බෑ. දෙවෙනි එක පුතේ ව්‍යාපාරයේ දිගුකාලීන අනාගත පැවැත්ම ඉතා අවිනිශ්චිතය. අපිට ඒකට කරන්න දෙයක් නෑ. අඛණ්ඩ පැවැත්ම පිළිබඳව සංකල්පයට අනුව අපි ගිනුම් තියනකොට හිතනවා පුතේ අවිනිශ්චිත අනාගත කාලයක් දක්වා මේ ව්‍යාපාරයේ පවතීවි කියලා. පැවැත්ම අවිනිශ්චිතයි කියන එක අපිට අදාළ කටයුත්තක් නෙමෙයි පුතේ. ලියන්න එහෙනම් 2 අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පයට අනුව අඛණ්ඩ පැවැත්ම පිළිබඳව සංකල්පයට අනුව අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පයට අනුව ව්‍යාපාර ආයතනය අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පයට අනුව ව්‍යාපාර ආයතනය අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පයට අනුව ව්‍යාපාර ආයතනය අනාගත අවිනිශ්චිත කාලයක් පවතීයයි උපකල්පනය කරයි. අනාගත අවිනිශ්චිත කාලයක් පවතීයයි උපකල්පනය කරයි. අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පයට අනුව අනාගත අවිනිශ්චිත කාලයක් පවතීයයි උපකල්පනය කරයි. අනාගත අවිනිශ්චිත කාලයක් පවතී කියලා පුතේ අපි උපකල්පනය කරනවා. ගනුදෙනු කරුවෙකුට භාණ්ඩ තොගයක් විකුණා තිබුණත් මෙම විකුණුම් සඳහා මුදල් ලැබේයයි අපේක්ෂා කරන්නේ ජනවාරි මාසයේ අගදිලු. අර උපලබ්ධි සංකල්පයට අනුව අයභාරය හඳුනා ගැනීම පිළිබඳ සංකල්පයට අනුව පුතේ මුදල් ලැබීම නොලැබීම නෙමේ කාරණාව. අර භාණ්ඩ තොගේ සම්බන්ධයෙන් අවදානම් සහ ප්‍රතිලාභ විකුණුම් කරුගෙන් ගැනුම් කරුට මාරු වුණාම අපි මේක ආදායමක් කියලා පුතේ හඳුනා ගන්න ඕනේ. මුදල් ලැබීම ජනවාරි මාසයේ අගදී හඳුනා ගන්නවලු. ලියන්න උපලබ්ධි සංකල්පයට අනුව ගනුදෙනුවක් සිදු වී ඇති නිසා උපලබ්ධි සංකල්පයට අනුව ගනුදෙනුවක් සිදු වී ඇති නිසා ආදායමක් ලෙස හඳුනාගත යුතුය.
උපලබ්ධි සංකල්පයට අනුව ගනුදෙනුවක් සිදු වී ඇති නිසා ආදායමක් ලෙස හඳුනාගත යුතුය. උපලබ්ධි සංකල්පයට අනුව ගනුදෙනුවක් සිද්ධ වෙලා තියෙනවා පුතේ. අවදානම් සහ ප්‍රතිලාභ මාරු වෙලා තියෙනවා. මුදල් තමයි ලැබිය යුතු වෙන්නේ. එතකොට මේක ආදායමක් කියලා අපි හඳුනා ගැනීමක් කරනවා. විකුණුම් සත්‍ය වශයෙන් තවම සිදු වී නොමැති වුවත් ව්‍යාපාරයේ ගනුදෙනුකරුවෙකු විශාල ඇණවුමක් එවා ඇත. ලාභයක් බලාපොරොත්තු වෙනවලු. පුතේ අත්තිකාරමක් ඕඩරයක් දැම්මට ගනුදෙනුවක් වෙලා නැති හින්දා මේක ආදායමක් කියලා හඳුනා ගන්න බැහැ පුතේ. පස්වෙනි එක ලියන්න එහෙනම් උපලබ්ධි සංකල්පයට අනුව උපලබ්ධි සංකල්පයට අනුව උපලබ්ධි සංකල්පයට අනුව උපලබ්ධි සංකල්පයට අනුව මෙය උපලබ්ධි සංකල්පයට අනුව මෙය ආදායමක් ලෙස උපලබ්ධි සංකල්පයට අනුව මෙය ආදායමක් ලෙස උපලබ්ධි සංකල්පයට අනුව මෙය ආදායමක් ලෙස හඳුනා නොගත යුතුය. උපලබ්ධි සංකල්පයට අනුව මේ ආදායමක් ලෙස හඳුනා නොගත යුතුය. ඇණවුමක් ආවට හඳුනගන්නේ නෑ ළමයි. ව්‍යාපාරයේ මෙම වර්ෂයේ අලාභ ලැබීය. කෙසේ නමුත් තොග අගය කිරීම සඳහා භාවිතා කරලා තියෙන FIFO වෙනුවට බරිත සාමාන්‍ය ක්‍රමය යොදා ගන්නේ නම් ලාභයක් වාර්තා කළ හැකි බව හවුල්කරුවෝ විශ්වාස කරනවලු. ප්‍රතිපත්ති එහෙම වෙනස් කරන්න බෑනි පුතේ. එක ලාභයක් අනාවරණය කරන්න පුළුවන් කියලා ප්‍රතිපත්ති වෙනස් කරන්න බෑ. පවතින තත්වයට වැඩිය හොඳ තත්වයක් ඉදිරිපත් වෙන්න ඕනේ. ලාභයේ වැඩියෙන් පෙන්න එක හොඳ තත්වයක් නෙමෙයිනි පුතේ ව්‍යාපාරයක. අපි ලාභයේ අඩුවෙන්මයි පෙන්වන්න ඕනි. ලාභයේ වැඩියෙන් ඉපෙව්වට කමක් නැහැ. පෙන්නනකොට අඩුවෙන් පෙන්න ගත්තාම ව්‍යාපාරයේ පැවැත්මට ඒක ගොඩක් වටින කාරණාවක්. ලියන්න එහෙනම් සංගතතා සංකල්පයට අනුව සංගතතා සංකල්පයට අනුව සංගතතා සංකල්පයට අනුව සංගතතා සංකල්පයට අනුව මෙලෙස ගිනුම් ප්‍රතිපත්ති වෙනස් කළ නොහැක. සංගතතා සංකල්පයට අනුව මෙලෙස ගිනුම් ප්‍රතිපත්ති වෙනස් කළ නොහැක. සංගතතා ඒකාකාරී භාවය අනුරූපීතාවය කියන කාරණාවත් එක්ක හිතුමතේට පුතේ ගිනුම් කරන ප්‍රතිපත්ති අපිට වෙනස් කරන්න හැකියාවක් නෑ ළමයි. මේකේ කඩවන ගිනුම් කරන ප්‍රතිපත්තිය හරි සංකල්පය හරි ඒකට යාට නිවැරදි පිළිවෙත කියලා දෙන්නලු. 7 වෙනි ප්‍රශ්නේ. පහත සඳහන් එක් එක් ප්‍රකාශ තුලින් රවි ව්‍යාපාරයේ ගිනුම් සහායකගේ මතය නිරූපණය වෙනවලු. ව්‍යාපාරයේ අයිතිකරු රවි ඔහුගේ පෞද්ගලික පාවිච්චිය සඳහා රුපියල් 50000ක් වූ පරිගණකයක් මිලදී ගන්නා ලදී. මේ ව්‍යාපාරයේ බැංකු ගිණුමෙන් ගෙවූ නිසා කාර්යාල උපකරණ ගිණුමේ වාර්තා කළ යුතුයයි සහායක පවසයිලු. පුතේ මේ අයිතිකාරයා ගෙදර ගෙනියන එකක් නේ. ඒක ව්‍යාපාරයේ account එකෙන් දැම්ම කියලා. ව්‍යාපාරයේ උපකරණ ගිණුමට හර වුණාට ව්‍යාපාරයේ උපකරණ නැහැ නේ ළමයි. මේව යන්නේ ගෙදරට. ලියන්න එහෙනම් ඒකක සංකල්පයට අනුව ඒකක සංකල්පයට අනුව ඒකක සංකල්පයට අනුව ඒකක සංකල්පයට අනුව අර ගිනුම් කරන ඒකක ව්‍යාපාර ඒකක සංකල්පයට අනුව ඒකක සංකල්පයට අනුව අයිතිකරුගේ පෞද්ගලික ගනුදෙනු අයිතිකරුගේ පෞද්ගලික ගනුදෙනු ගිනුම් වාර්තාවල ඇතුළත් කළ නොහැක. ගිනුම් වාර්තාවල ඇතුළත් කළ නොහැක. ඒකක සංකල්පයට අනුව අයිතිකරුගේ පෞද්ගලික ගනුදෙනු ගිනුම් වාර්තාවල ඇතුළත් කළ නොහැක. මෙය ගැනිලි ලෙස හඳුනාගත යුතුය. මෙය ගැනිලි ලෙස හඳුනාගත යුතුය. පුතේ මේක හඳුනගන්න පුළුවන් අපිට ගැනිලි කියලා අයිතිකාරයාගේ පෞද්ගලික පරිහරණයට ගත්තු ඒවා. 2. තොගයේ අඩංගු රුපියල් 40000ක් වටිනා
එක් ද්‍රව්‍යයක් යල්පනින ලද අතර ශුද්ධ උපලබ්ධියගේ 25000යිලු ගිනුම් සහායකගේ අදහස විකුණන තුරු කිසිම අලාභයක් හඳුනාගත නොහැකි බවයිලු. එහෙම බෑ පුතේ. ලියන්න විචක්ෂණ සංකල්පයට අනුව විචක්ෂණ සංකල්පයට අනුව විචක්ෂණ සංකල්පයට අනුව තොගය රුපියල් 15000කින් කපා හැරිය යුතුය. විචක්ෂණ සංකල්පයට අනුව තොගය රුපියල් 15000කින් ළමයි 40000 ඉඳලා 25000 දක්වා 15000කින් කපා හැරිය යුතුය. අපි කපා හරින්නේ විචක්ෂණ කියන සංකල්පයේ පදනම් කරගෙන. තුන්වෙනි එක පුතේ බලන්න තුන්වෙනි එක ව්‍යාපාරයේ වසර 5කට පෙර ලක්ෂ 5කට මිලදී ගන්නා ලද ඉඩමක් වර්තමානයේ 7,50,000කට විකුණන්න පුළුවන්. ලාභයක් ලෙස හඳුනා ගන්නලු මේ වැඩිවීම. එහෙම බෑනි පුතේ. බෑ. ලියන්න ඓතිහාසික පිරිවැය සංකල්පයට අනුව ඓතිහාසික පිරිවැය සංකල්පයට අනුව ඓතිහාසික පිරිවැය සංකල්පයට අනුව වත්කම් අත්පත් කරගත් පිරිවැයට පවත්වා ගත යුතුය. ඓතිහාසික පිරිවැය සංකල්පයට අනුව වත්කම් අත්පත් කරගත් පිරිවැයට පවත්වා ගත යුතුය. ඓතිහාසික පිරිවැය සංකල්පයට අනුව වත්කම් අත්පත් කරගත් පිරිවැයට පවත්වා ගත යුතුය. ඒ වත්කම් අපි අත්පත් කරගත්තු පිරිවැය අගයටම තියාගන්න ඕනි ඓතිහාසික පිරිවැය සංකල්පයට අනුව. 8 වෙනි ප්‍රශ්නය ළමයි. පහත දැක්වෙන එක් එක් ප්‍රකාශ සත්‍යද අසත්‍යද සඳහන් කරන්නලු. සත්‍ය අසත්‍ය ලිවීම ප්‍රමාණවත්. වාර්ෂික වාර්තාවක ඇතුළත් මූල්‍ය ප්‍රකාශනයකින් පිළිබිඹු වන්නේ ව්‍යාපාරයක ආර්ථික ප්‍රතිඵලවලට අදාළ අනාගත සැලසුම් පිළිබඳ සාරාංශයක්ලු. අසත්‍යයි පුතේ. අතීත ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් ඉදිරිපත් වෙන්නේ අනාගතයේ පිළිබඳව සැලසුම් වූකේ නැහැ. අතීත ආසන්න ගිණුම් වර්ෂයේ ලාභදායීත්වයේ පිළිබඳව ඉදිරිපත් වෙන්නේ ඓතිහාසික තොරතුරු ඉදිරිපත් වෙන්නේ මූල්‍ය ගිණුම්කරණයේ තියෙන දුර්වලතාවයක් ළමයි. ඔය ඓතිහාසික තොරතුරු ඉදිරිපත් වීම අනාගත සැලසුම් මූල්‍ය ගිණුම්කරණයේ නැහැ. මූල්‍ය ප්‍රකාශන පිළිකිරීමේදී ගැළපුම් සිදු කිරීම අවශ්‍ය වන්නේ ව්‍යාපාරයක ආර්ථික ප්‍රතිඵල කාලච්ඡේද වශයෙන් වාර්තා කළ යුතු බැවිනි. ගැළපුම් සිද්ධ කිරීම අවශ්‍ය වෙන්නේ ආර්ථික ප්‍රතිඵල කාලච්ඡේද වශයෙන් වාර්තා කළ යුතු බැවිනි. සත්‍යයි පුතේ. කාලච්ඡේදවල වෙන්වෙන්ව වාර්තා කරන්න අවසාන දවසේ අපි ඉදිරියට ගෙවූ ටික වෙනම හඳුන ගන්නවා, ගෙවිය යුතු ටික වෙනම හඳුන ගන්නවා, ලැබිය යුතු ටික වෙනම හඳුන ගන්නවා, කලින් ලද ටික වෙනම හඳුන ගන්නවා. ඒතර එක කාල පරිච්ඡේදයකට අපිට අරගන්න පුළුවන්. ගිණුම් කරන සංකල්ප වලින් ප්‍රකාශ වන මූල ධර්ම වලට වඩා ගිණුම් කරන ප්‍රමිත වලින් නියම කරන නිර්දේශ ව්‍යාකූල භාවයෙන් අඩුය. සත්‍යයි පුතේ. ප්‍රමිත කියන්නේ වරලත් ගණකාධිකාරී ආයතනයේ නිශ්චිත වශයෙන්ම හඳුන්වා දීලා තියෙන ඒවා. සංකල්ප සමහර තැන්වල උල්ලංඝනය වෙනවා. වත්කම් ප්‍රත්‍යාගණනය කරනකොට ඓතිහාසික පිරිවැය සංකල්පෙම බිඳ වැටෙනවා. ආර්ථික හා සමාජීය පරිසරය කෙරෙහි වඩාත් අවධානය යොමු කළ යුත්තේ එක් එක් ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශන පිළිකිරීමේදී නොව රටක සමස්ත ගිණුම් කරන ප්‍රතිපත්ති තීරණය කිරීමේදීලු. ආර්ථික හා සමාජීය පරිසරය කෙරෙහි වඩාත් අවධානය යොමු කරන්න ඕනි එක එක ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශන හදනකොට නෙවෙයි පුතේ, රටේ සමස්ත ගිණුම් කරන ප්‍රතිපත්තිය තීරණය කරනකොට. හොඳයිනේ ඒක. හරි පුතේ. රටේ සමස්ත ගිණුම්කරණය පිළිබඳව ප්‍රතිපත්ති හදනකොට ආර්ථික හා සමාජ පරිසරය කෙරෙහි අවධානය යොමු කරත් එහෙම අර ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට අපිට අවධානය යොමු කරන්න ඕනි වෙන්නේ නැහැ. ප්‍රශ්නාංක 9 වෙනි එක බලන්න පුතේ. 9 වෙනි ප්‍රශ්නේ කියනවා මූලික අදහස මූල්‍ය ප්‍රකාශන වලට කරන බලපෑම ගිණුම් කරන සංකල්පයේ පිළිබඳව ඔබගේ දැනුම ආශ්‍රයෙන් පහත වගුවේ ස්තැන් වලට උචිත පිළිතුරු සපයන්න. පිළිතුරු ලිවීමේදී මේ වගේ ආකෘතියක් පාවිච්චි කරන්නලු. ඒකක සංකල්පයේ පුතේ මූලික අදහස ව්‍යාපාර ලියන්න එපා. ව්‍යාපාර ආයතනය
අයිතිකරුගෙන් සහ බාහිර පාර්ශවයන්ගෙන් වෙන්ව පවතින ස්වාධීන ඒකකයක් කියලා සලකනවා. මූල්‍ය ප්‍රකාශන වලට කරලා තියෙන බලපෑම තමයි පුතේ ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශන ව්‍යාපාරයේ නමින් හඳුන ගන්නවා. ගැනිලි සහ අමතර ප්‍රාග්ධනය ගිනුම් ගත කරනවා. ගැලපුම් සංකල්පයේ පුතේ ආදායම් ඉපීමට දායක වූ වියදම එම ආදායමත් එක්ක ගලපන්නලු. උදාහරණ පුතේ ෂයවීම ගලපනවා. අඩමාන ණය වෙන් කිරීම ගලපනවා. කාලච්ඡේද සංකල්පයේ පුතේ අකණ්ඩ අවිනිශ්චිත පැවැත්මක් තියෙන ව්‍යාපාරය මාස 12ක ගිණුම් කාලච්ඡේද වලට වෙන් කරලා ගිණුම් වාර්තා හදන්නලු. උදාහරණ ගිණුම් වර්ෂයක් සඳහා මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම මාස 12ක වර්ෂයක් සඳහා මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම. අකණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පය ව්‍යාපාර ආයතනයක් අනාගත අවිනිශ්චිත කාලයක් පවතීවි කියලා අපි උපකල්පනය කරනවා. උදාහරණ පුතේ ව්‍යාපාර ආයතනේ වත්කම් ජංගම සහ ජංගම නොවන කියලා වගකීම් ජංගම සහ ජංගම නොවන කියලා වෙන් කරලා හඳුන ගන්නවා. මූල්‍ය මිනුම් සංකල්පය මුදලින් මැනිය හැකි දෑ විතරක් ගිනුම් තියනවා. මුදලින් මනින්න බැරි දේවල් අපි ගිනුම් තියන්නේ නෑ පුතේ. උදාහරණ සියලුම අගයන් රුපියල් වලින් දැක්වීම මුදලින් මැනිය නොහැකි දෑ ඉදිරිපත් නොකිරීම මුදලින් මනින්න බැරි දේවල් ඉදිරිපත් කරන්නේ නැහැ. ඓතිහාසික පිරිවැය සංකල්පයේ පුතේ වත්කම් ඒවා අත්පත් කරගත්ත වටිනාකමටත් වගකීම් ඇති වෙච්ච වෙලාවේ වටිනාකමටත් පොත්වල පවත්වගෙන යනවා කියලා. උදාහරණ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වත්කම් පුතේ පිරිවැයට පවත්වාගෙන යාම. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වත්කම් පිරිවැයට හරිද ළමයි අපි සංකල්පයේ අදහස ගත්තා. ඊට පස්සේ සංකල්පයෙන් මූල්‍ය ප්‍රකාශන මත කරන බලපෑමත් අභ්‍යාසයට අදාළව උත්තර ඔන්න ලිව්වා. ඊට පස්සේ බලන්න පුතේ ඊළඟ අභ්‍යාසය. ඊළඟ අභ්‍යාසයේ තියෙන්නේ පහත විස්තර කෙරෙන එක් එක් තත්වයකදී යොදා ගන්නා හෝ කඩ කරන ලද ගිණුම් කරන සංකල්පය සඳහන් කරන්න කියලා 10 වෙනි ගාන. ඒක පුද්ගල ව්‍යාපාරයක අයිතිකරුගේ පෞද්ගලික වත්කම් ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නැත. ඒකක සංකල්පයට අනුව පුතේ. උත්තරේ වෙන්න ඕනි 10 වෙනි ප්‍රශ්නේ ඒකක සංකල්පය කියලා. හරි දාගන්න හරියට ලියලා තියෙන අය. ඒකක සංකල්පය 2. තොග අගය කිරීම සඳහා යොදාගත් පදනම මූල්‍ය ප්‍රකාශනවල සටහනක් ලෙස දක්වා ඇත. අනාවරණ සංකල්පයට අනුව පුතේ. පදනම වාර්තා කරන්න ඕනි අනාවරණය කරන්න ඕනි වැදගත් දේවල්. ගනුදෙනුක ඉන්වොයිසිය නිකුත් කළ අවස්ථාවේදී එම ගනුදෙනුව ආදායමක් ලෙස හඳුනාගෙන ඇත. උපලබ්ධි සංකල්පයට අනුව පුතේ. උපලබ්ධි සංකල්පයට අනුව ජීවකාලයේ වර්ෂ කිහිපයක් වුවත් වටිනාකමින් අඩු සුළු උපකරණයක් මිලදීගත් අවස්ථාවේ වියදමක් ලෙස සැලකිල්ලට ගෙන ඇත. ප්‍රමාණාත්මක බව පිළිබඳ සංකල්පයේ පුතේ. ප්‍රමාණාත්මක බව පිළිබඳ සංකල්පයට අනුව කුඩා දේවල් අපි වියදමක් කියලා සලකනවා. ඉදිරි වසර 5ක් සඳහා ගෙවූ ගොඩනැගිලි කුලී වත්කමක් ලෙස හඳුනාගෙන ඇත. උපචිත සංකල්පයට අනුව වසරට අදාළ ආදායම් සහ වසරට අදාළ වියදම් විතරයි හඳුනගන්නේ. මෙන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් දීලා අපිට කියනවා M වෙනකන් භාවිතා කරපු සංකල්ප ටික ලියන්න කියලා. එහෙනම් පටන් ගමු. ඒ වලින් ඒ ශාලිත ව්‍යාපාරයේ නමින් හඳුනගෙන තියෙනවා. ඒ වලට ලියන්න පුතේ ඒකක සංකල්පය කියලා. ඒකක සංකල්පයට අනුව තමයි ව්‍යාපාරයේ නමින් මූල්‍ය ප්‍රකාශන හඳුනා ගැනීම කරන්නේ. B. අවුරුද්දක් අවසාන දවසට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හඳුනගෙන තියෙනවා. B ලියන්න පුතේ කාලච්ඡේද සංකල්පය කියලා. කාලච්ඡේද සංකල්පයට අනුව තමයි B හඳුනාගෙන තියෙන්නේ. C රුපියල් 1000 කියලා තියෙනවා පුතේ. මූල්‍ය මිනුම් සංකල්පයට අනුව තමයි C හඳුනගෙන තියෙන්නේ. මූල්‍ය මිනුම් සංකල්පයට අනුව සීව හඳුනගෙන තියෙනවා. D ජංගම නොවන වත්කම් කියලා වෙන් කරලා D ලියන්න පුතේ අකණ්ඩ පැවැත්ම පිළිබඳව සංකල්පයට අනුව අකණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පයට අනුව
අකණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පයට අනුව F එන්නේ පුතේ F කියන එක ජංගමවත්කම් කියලා වර්ග කළේ sorry D අකණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පයට E තියෙන ඊට පස්සේ පුතේ පිරිවැය හඳුනගෙන තියෙනවා. ඓතිහාසික පිරිවැය සංකල්පයට අනුව තමයි වත්කම් වල පිරිවැය පොත්වල වාර්තා කරන්නේ. E වලට ලියන්න ඓතිහාසික පිරිවැය සංකල්පය කියලා. F ජංගම වත්කම් හඳුනගන්නේ පුතේ අකණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පයට අනුව. ජංගම වත්කම් හඳුනගන්නේ අකණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පයට අනුව. G තොගය පුතේ පිරිවැයන් හෝ ශුද්ධ උපලබ්ධියගෙන් වඩා අඩු වගේ ගන්න කියන්නේ විචක්ෂණ සංකල්පයට අනුව. විචක්ෂණ සංකල්පයට අනුව. H වෙන් කිරීම කරන්නේ පුතේ විචක්ෂණ සංකල්පයට අනුව. G තොගය පිරිවැයන් හෝ ශුද්ධ උපලබ්ධියගෙන් නොතන තියෙනුනි වඩා අඩු වගේ. ඒ කියන්නේ විචක්ෂණ කියන සංකල්පයට අනුව H පුතේ වෙන් කිරීම කරන්නේත් විචක්ෂණ සංකල්පයට අනුව. අයිතිකරුගේ ප්‍රාග්ධනය හඳුනගෙන තියෙනවා ඒකක සංකල්පයට අනුව පුතේ. ඒකක සංකල්පයට අනුව තමයි අයිතිකරුගේ ප්‍රාග්ධනය හඳුනගන්නේ. සුද්ධ ලාභයත් පුතේ ප්‍රාග්ධනයට එකතු කරලා තියෙන්නේ ඒකක සංකල්පයට අනුව. I J දෙකම ඒකක සංකල්පය වෙනවා. I කියන්නේත් ඒකක සංකල්පය, J කියන්නේත් ළමයි ඒකක කියන සංකල්පය. ජංගම නොවන වගකීම් හඳුනගන්නේ අකණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පයට අනුව. අකණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පයට අනුව පුතේ. උපචිත විදුලිය හඳුනගන්නේ ළමයි උපචිත සංකල්පයට අනුව. ගෙවිය යුතු විදුලිය හඳුනගන්නේ උපචිත කියන සංකල්පයට අනුව. සටහනේ M දෙනවා පුතේ ශුද්ධ උපලබ්ධියගේ අඩුයි කියලා. එහෙම දෙන්නේ විචක්ෂණ සංකල්පයට අනුව කපා හරින්න කියලා. M වල ගැලපීම කරන්නේ විචක්ෂණ කියන සංකල්පේ නැතිනම් ගැලපුම් කියන සංකල්පයක් බලපානවා. M වලට දෙකම ලියන්න විචක්ෂණ සහ ගැලපුම් සංකල්පය කියලා. M වලට දෙකම ලියන්න පුතේ විචක්ෂණ සහ ගැලපුම් කියන සංකල්පය කියන සංකල්ප දෙකම බලපෑම් එල්ල කරනවා M වලට. විචක්ෂණ ඒ වගේම ගැලපුම් කියන සංකල්පය M වලට අදාළ වෙනවා. බලන්න ඊළඟ අභ්‍යාසයේ තියෙනවා පුතේ සංකල්පය සඳහන් කරන්න කියලා. අපිට මොකක්ද මේවයිදී අපි භාවිතා කරපු ගිණුම් කරන සංකල්පය කියලා සංකල්පේ වාර්තා කරන්න කියලා අපිට කියනවා. ඒකෙදි කියනවා ළමයි පළවෙනි සංකල්පය හානි කරන අලාභ වෙන් කිරීම විචක්ෂණ සංකල්පයේ මත තමයි වාර්තා කරන්නේ. විචක්ෂණ සංකල්පයේ මත හානි කරන අලාභ වෙන් කිරීම විචක්ෂණ සංකල්පයට අනුව හඳුනා ගැනීම කරන්න ඕනි. මූල්‍ය කල්බදු ක්‍රමයට අත්පත් කරගත් යන්ත්‍රයක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම නොවන වත්කම් යටතේ දක්වා ඇතලු. පුතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම නොවන වත්කම් යටතේ දක්වන්නේ අකණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පයට අනුව. අකණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පයට අනුව එහෙම දාන්නත් පුතේ අපිට පදනමක් ගේනවා මේ මූල්‍ය කල්බදු. ඒක තව එකක් ලියමු අපි. මූල්‍ය කල්බදු පිළිබඳව හඳුනා ගැනීමේදී නෛතික අයිතිය අපිට තිබ්බත් නැතත් අර හරාත්මක බව පිළිබඳ සංකල්පයට අනුව අපි ඒක වත්කමක් කියලා හඳුනා ගැනීම සිද්ධ කරනවා. එහෙනම් ලියන්න හරාත්මක බව පිළිබඳ සංකල්පය කියලා. හරාත්මක බව පිළිබඳ සංකල්පයට අනුව ඒ කියන්නේ නෛතික අයිතිය අපි සතුව නැති වුණත් අපි ඒක වත්කමක් කියලා සලකනවා මූල්‍ය කල්බදු පදනමට අත්පත් කරගත් වත්කම. යථාරූපී සංකල්පය කියනවා නැත්නම් හරාත්මක බව පිළිබඳ සංකල්පය කියලා කියනවා. පුතේ තුන්වෙනි එකේ වත්කම් සහ වගකීම් වර්ග කරන්නේ අකණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පයට අනුව. අකණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පය තුන්වෙනි එකට උත්තරේ. ගෙවිය යුතු වියදම් සහ ඉදිරියට ගෙවූ වියදම් ගෙවූ රක්ෂණ ගාස්තු ඉදිරියට ගෙවූ රක්ෂණ ගාස්තු මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දාන්නේ පුතේ උපචිත සංකල්පයට අනුව. හතරවෙනි එක උපචිත සංකල්පය 5. ණය ගැතියන්ගෙන් රුපියල් 2000ක් මුල් ණය කපා හැරලා වියදමක් ලෙස වාර්තා කරන්න පුතේ ගැලපුම් සංකල්පයට අනුව. ගැලපුම් සංකල්පයට අනුව මුල් ණය හඳුනා ගන්න ඕනේ.
මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පුතේ 3:31 කියලා සටහන් කරලා තියෙන්නේ කාලච්ඡේද සංකල්පයට අනුව. ගිනුම් කරන කාලච්ඡේදයේ වෙන්වීම හඳුනා ගැනීමක් කරනවා. කාලච්ඡේද සංකල්පයට අනුව. තොගය පිරිවැයෙන් හෝ ශුද්ධ උපලබ්ධියගෙන් අඩු වගේ වාර්තා කරන්නේ විචක්ෂණ සංකල්පයට අනුව ළමයි. විචක්ෂණ සංකල්පයට අනුව හත්වෙනි එක විචක්ෂණ සංකල්පය. සිල්වා ට්‍රේඩර්ස් යනුවෙන් මූල්‍ය ප්‍රකාශන ඉහළින් සඳහන් කරලා තියෙන්නේ ඒකක සංකල්පයට අනුව පුතේ. ඒකක සංකල්පයට අනුව ඒකක සංකල්පයට අනුව තමයි ඔය සිල්වා ට්‍රේඩර්ස් කියලා අපි හඳුනා ගැනීම කරන්නේ. ඒකක සංකල්පය ව්‍යාපාර ඒකක නැතිනම් පුතේ ගිනුම් කරන ඒකක සංකල්පයට අනුව වසර 5කට පෙර මිලදීගත් රුපියල් ලක්ෂ 5ක ඉඩම ප්‍රවර්තන වර්ෂයේ රුපියල් ලක්ෂ 5ක් ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ප්‍රත්‍යාගණනය කර දැක්වීම ඓතිහාසික පිරිවැය සංකල්පයට අනුව පුතේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ අදටත් ඒක ලක්ෂ 5ක් විදිහටම තියෙන්නේ ඓතිහාසික පිරිවැය සංකල්පයට අනුව. දීපල පිරියත සහ උපකරණ ක්ෂය කරන්නේ පුතේ ගැලපුම් සංකල්පයට අනුව. දීපල පිරියත සහ උපකරණ ක්ෂය කරන්නේ ගැලපුම් කියන සංකල්පයට අනුව. ගැලපුම් සංකල්පය දීපල පිරියත උපකරණ ක්ෂය කිරීමට පදනම් වෙන ගිණුම් කරන සංකල්පය ගැලපුම් සංකල්පය. පුතේ මේකේ දානවා සත්‍ය අසත්‍ය බව සඳහන් කරන්න කියලා. බලන්න පහක් තියෙනවා. ගිණුම් කරණයේදී ව්‍යාපාරික ගනුදෙනු හා සිද්ධීන් ව්‍යාපාරයේ පොත්වල වාර්තා කිරීමේදී ව්‍යාපාරයට අයිතිකරුගෙන් වෙන් වූ ස්වාධීන පැවැත්මක් ඇතැයි සැලකේ. සත්‍යයි. ඒකක සංකල්පයට අනුව සත්‍යයි පුතේ. සත්‍යයි. ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු හා සිද්ධි අතරින් මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධි පමණක් හඳුනාගෙන මූල්‍ය ප්‍රකාශන වාර්තා කරයි. සත්‍යයි පුතේ. මූල්‍ය මිනුම් සංකල්පයට අනුව සත්‍යයි. ව්‍යාපාරයේ දැකිය හැකි අනාගතයක් දක්වා පවතී යන උපකල්පනය කර මූල්‍ය වාර්තා පිළියෙල කරයි. සත්‍යයි පුතේ. අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පයට අනුව හිම හිතන්න ඕනි අපි. අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පයට අනුව සත්‍ය ප්‍රකාශයක්. ව්‍යාපාරයේ අඛණ්ඩ වූ ජීව කාලයේ කාලච්ඡේද වශයෙන් බෙදා වෙන් කර එක් කාලච්ඡේදයේ සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරයි. සත්‍යයි පුතේ. කාලච්ඡේද සංකල්පයට අනුව සත්‍යයක්. ගණනය කිරීමේදී කාලච්ඡේදයට අදාළ සියලු ආදායම් මුදලින් ලැබුණත් නැතත් ආදායම් ලෙස කාලච්ඡේදයට අදාළ සියලු වියදම් මුදලින් ගෙවා තිබුණොත් පමණක් වියදම් ලෙස සටහන් කෙරේ. අසත්‍යයි පුතේ. එහෙම බෑ. ලැබුණත් එකයි නොලැබුණත් එකයි අදාළ ආදායම ගන්න ඕනි. ගෙව්වත් එකයි නොගෙව්වත් එකයි අදාළ වියදම ගන්න ඕනි. අදාළ ආදායම අරගෙන ගෙවූ වියදම ගන්න බෑ. මේක අසත්‍යයි. උපචිත කියන සංකල්පයට අනුව පුතේ අසත්‍ය ප්‍රකාශයක්. අවසාන අභ්‍යාසය අභ්‍යාසංක 14න් ඉවරයිනේ. 14 වෙනි ගාන බලන්න පුතේ. 14න් අභ්‍යාස ඉවරයි. 15 තියෙනවා. 14 බලන්න. පහත සඳහන් හිස්තැන් වලට අදාළ සංකල්පය දක්වන්නලු. ව්‍යාපාරික සිය පුද්ගලික ප්‍රයෝජනය සඳහා ගන්නා බඩු ගැනිලි වශයෙන් සටහන් කරන්නේ ඒකක සංකල්පයේ පදනම් කරගෙනයි. පුතේ ඒකක කියන සංකල්පයට අනුව ගැනිලි විදිහට වාර්තා වෙනවා. මුදලින් මැනිය හැකි ගනුදෙනු පමණක් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කරන්නේ මූල්‍ය මිනුම් සංකල්පය අනුවයි. මූල්‍ය මිනුම් සංකල්පයට අනුව ව්‍යාපාරයක වත්කම් සහ වගකීම් ජංගම සහ ජංගම නොවන ලෙස වර්ග කරන්නේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පයට අනුව. අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පයට අනුව ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළිල කරන්නේ උපචිත සංකල්පයට අනුව පුතේ. උපචිත කියන සංකල්පයට අනුව තමයි අපි මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම කරන්නේ. අපේ ගිණුම්කරණය උපචිත පදනම මත ගිණුම්කරණය බවට පත් වෙනවා. ගැලපුම් සටහන් වාර්තා කිරීමට යොදා ගන්නා සංලක්ෂ කිහිපයක්. ජර්නල් සටහන් අහනවා පුතේ වටිනාකම් ඕන් නැල්ලු. මොනවද හරබැර වෙන්නේ කියලා. එහෙනම් අපි දාමු අභ්‍යාසංක 15 කියලා. ඒක සංකල්ප පාඩමේ කොටසක් නෙමෙයි.
පෞද්ගලික පරිහරණය සඳහා භාණ්ඩ ලබා ගැනීම. පුතේ අයිතිකරු පෞද්ගලික පරිහරණය සඳහා තොගයක් ලබා ගන්නව නම් ලියන්න ගැනිලි ගිණුම හර ගැනුම් ගිණුම බැර කියලා. ගැනිලි ගිණුම හර ගැනුම් ගිණුම බැර. පෞද්ගලික පරිහරණය සඳහා ව්‍යාපාරයෙන් තොගයක් අයිතිකාරයා ගෙදර ගෙනියනවා නම් ගැනිලි ගිණුම හර වෙනවා ගැනුම් ගිණුම බැර වෙනවා ළමයි. ගැනිලි ගිණුම හර ගැනුම් ගිණුම බැර කියලා. ගැනිලි ගිණුම හර ගැනුම් ගිණුම බැර. තොගයෙන් කොටසක් ප්‍රචාරණය සඳහා නොමිලේ බෙදා හැරීම ලියන්න ළමයි. තොගයෙන් කොටසක් ප්‍රචාරණය සඳහා නොමිලේ දෙනවන පරිත්‍යාග වියදම් ගිණුම හර ගැනුම් ගිණුම බැර කියලා. පරිත්‍යාග වියදම් ගිණුම හර ගැනුම් ගිණුම බැර කියලා. පරිත්‍යාග වියදමක් තොගය පරිත්‍යාග කරනකොට පරිත්‍යාග වියදම් ගිණුම හර ගැනිලි ගිණුම බැර. සොරි ගැනුම් ගිණුම බැර. වාර්ෂිකව පුතේ යන්ත්‍ර ක්ෂය කරනවා නම් ක්ෂය ගිණුම හර ක්ෂය වෙන් කිරීමේ ගිණුම බැර. ක්ෂය ගිණුම හර ක්ෂය සඳහා වෙන් කිරීමේ ගිණුම බැර කියලා. වාර්ෂිකව යන්ත්‍ර ක්ෂය කරනවා නම් ළමයි ක්ෂය හර වෙනවා. ක්ෂය සඳහා වෙන් කිරීම බැර වෙනවා. අවසාන තොගයේ වාර්තා කිරීම තොග ගිණුම හර වෙළඳ ගිණුම බැර කියලා. තොග ගිණුම හර වෙළඳ ගිණුම බැර පුතේ. තොග ගිණුම හර වෙනවා වෙළඳ ගිණුම බැර වෙනවා අවසාන තොගය වාර්තා කරනකොට. තොග ගිණුම හර වෙළඳ ගිණුම බැර කියලා. ඊට පස්සේ තියෙන උපචිත විදුලිය විදුලි වියදම් ගිණුම හර උපචිත විදුලිය බැර කියලා. උපචිත විදුලිය වාර්තා කිරීම පුතේ විදුලි වියදම් ගිණුම හර විදුලි වියදම් ගිණුම හර ගෙවිය යුතු විදුලිය ගිණුම බැර කියලා. විදුලි වියදම් ගිණුම හර ළමයි ගෙවිය යුතු විදුලිය ගිණුම බැර වෙනවා. විදුලි වියදම් ගිණුම හර වෙලා ගෙවිය යුතු විදුලිය ගිණුම බැර වෙනවා. උපචිත විදුලිය ගිණුම බැර වෙනවා. right. අපි ඔය කතා කරේ අපිට ඊයේ කතා කරන්න තිබිච්ච ගිණුම් කරන සංකල්ප පාඩමේ අභ්‍යාස ප්‍රමාණය. සංකල්ප කියන්නේ එහෙනම් ටියුට් එක ආයිමත් අධ්‍යයනය කරන්න අභ්‍යාසත් එක්ක සංසන්දනය කරලා බලන්න සංකල්ප පාඩම හොඳට ළමයින්ට පුළුවන් වෙන්න ඕනේ. හරි? ඒ කියන්නේ හිස් තැනක් දුන්නාම මේක පුරව ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. පුතේ අපි මීට පස්සේ මේ පාඩමට පස්සේ පටන් ගන්න පාඩම තමයි මූල්‍ය ප්‍රකාශන පාඩම. මූල්‍ය ප්‍රකාශන කියන පාඩම. තනි පුද්ගල ව්‍යාපාරයක අවසාන ගිණුම හදන පාඩම පුතේ. අතිශයින් වැදගත් පාඩමක්. මූල්‍ය ප්‍රකාශන පිළිබඳව ගැළපීම් කරන්න තියෙන පාඩමක්. එතකොට අපි සමාගම්වල පුතාලා දන්නවා අවසාන ගිණුම හදන්න තමයි ලොකු උත්සාහයක් දරන්නේ. සීමිත සමාගමක ලාභ අලාභ ප්‍රකාශනයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හිමිකම් ප්‍රකාශනයේ ගිණුම් සටහන්. එහෙනම් මේ විභාග ප්‍රශ්න පත්‍රයේ පළවෙනි අභ්‍යාසයේ අනිවාර්ය අභ්‍යාසයට අදාළ පදනම තමයි ඔන්න ගොඩනගන්න හදන්න පටන් ගන්නෙ. මූල්‍ය ප්‍රකාශන මේ පාඩමින් පස්සේ තමයි පුතේ මම අසම්පූර්ණ සටහන් කියන පාඩම පටන් ගන්නෙ. මොකද මේක දන්නේ නැතුව අවිධිමත් ඒවා කොහොමත් හදන්න බෑ. අපි ඉතලම විධිමත්ව හදන මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් අධ්‍යයනය කරලා බලමු. කොහොමද අපි මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම කරන්න කියලා. දැන් අද ඉරිදානි පුතේ. එතකොට ඉරිදා සදුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා තමයි ඔයාලට ටියුට් එක ගන්න වෙන්නේ. බ්‍රහස්පතින්දා ඇවිල්ලා මේ මූල්‍ය ප්‍රකාශන ටියුට් එක අරගෙන අපි සෙනසුරාදා පන්තියේ මූල්‍ය ප්‍රකාශන පාඩම කතා කරමු. මූල්‍ය ප්‍රකාශන කියන පාඩම සඳහා ඒ කියන්නේ මේ මූල්‍ය ප්‍රකාශන කියන පාඩම සඳහා ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් මෙතනින් සම්බන්ධ කරන්න මූල්‍ය ප්‍රකාශන පාඩමට සම්බන්ධ කරන්න. එහෙම නැත්නම් පුතේ මූල්‍ය ප්‍රකාශන නැතුව ගිණුම්කරණයේ මුල ඉඳලා එනවා නම් ඒ මුල ඉඳලා එන පන්තියට සම්බන්ධ කරන්න. මම ඒකට නිශ්චිත වෙලාවක් තාම වෙන් කළා නැහැ දාන්න. ඊට පස්සේ පුතේ ගිණුම්කරණය සම්බන්ධයෙන් පුනරීක්ෂණ පන්තිය පටන් ගන්න යනවා 2022 සහ පේපර් ක්ලාස් එක ඔයාලගේ. මේකේ රිවිෂන් එකයි පේපර් ක්ලාස් එකයි දෙකම මේ මාසේ පටන් ගන්න ඔන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. පුනරීක්ෂණ පන්තිය අපි පටන් ගන්නේ මුල් පාඩම් වල ඉඳලා නෙමෙයි කලමනාකරන ගිණුම්කරණයෙන් පටන් අරගෙන. ගිණුම්කරණයේ පිළිබඳව මුකුත්ම දන්නේ නැති කෙනෙකුට උනත් කලමනාකරන ගිණුම්කරණයෙන් ආයි වැඩ පටන් ගන්න පුළුවන්.
ඒකෙත් ලකුණු 40ක් 45ක් වගේ ප්‍රමාණයක් පේපර් එකේ අපිට අත්පත් කරගන්නත් පුළුවන් පුතේ. දෙවෙනි ගාන අනිවාර්යයි. කළමනාකරණ ගිණුම්කරණයෙන් එන්නේ. එතකොට පුතේ දැන්වා තියරි පන්තියේ මේ පාඩම යනවා රිවිෂන් පන්ති පටන් ගත්තාන් පස්සේ පන්ති ගාස්තු වෙනස් වීමකට භාජනය වෙනවා. පන්ති දෙකකට ඔයාට එන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ රිවිෂන් පන්තියයි TR පන්තියයි ඊට අමතරව ඔයාට හම්බ වෙනවා මේ පේප් ක්ලාස් එක. පේප් ක්ලාස් එක නම් අපි ගාස්තු අය කිරීමකින් තොරව තමයි කරන්නේ. පේප් ක්ලාස් එකේ පේපර් දෙකක් සාකච්ඡා කරනවා කෙටි ප්‍රශ්න පත්‍රයේ සහ ඔය කතා කරලා තියෙන මාතෘකාවලට අදාළ සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න. ඉතින් ඒකටත් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් පුතාලා 2021 පේපර් ක්ලාස් එකට මම දැක්ක ජොයින්ට් වෙලා තියෙනවා. ඒක තීරුමක් නැහැ. ඒ 2021 සෙකන්ඩ් ෂයි ළමයින්ට අපි විවෘත කරපු පේපර් ක්ලාස් එක. එතකොට මේ විභාග ප්‍රතිඵල ආපු ළමයින්ට අර සම්මන්ත්‍රණ මාලාවට සමගාමීව ළමයින්ගේ වැඩි ඉල්ලීම මත ඒ ළමයින්ට පාඩම් අපි 2යි කියලා දුන්නේ 3යි පුතේ කියලා දුන්නේ. ඒ ළමයින්ට දැඩි අවශ්‍යතාවයක් තියෙනවා පාඩම් වල සමාගම් පාඩම කරලා දෙන්නලු හවුල්ඩියාපාර පාඩම කරලා දෙන්නලු. ඒ කියන්නේ ගොඩාරියක් පාඩම් වල ව්‍යාකූල භාවයක් තියෙනවා. ඒ නිසා පේපර් ක්ලාස් එකකිනුත් උත්සාහයක් දරනවා. අර කරපු පාඩම් නැවත නැවත මතක් කරලා හදලා දෙන්න. හරි එහෙනම් බ්‍රහස්පතින්දා පුතාට ටියුට් දෙකක් තියෙනවා. එකක් තියරි පන්තියේ මූල්‍ය ප්‍රකාශන ටියුට් එක. අනිත් එක පුතේ රිවිෂන් පන්තියේ කළමනාකරණ ගිණුම්කරණයේ ආරම්භක ටියුට් එක. කළමනාකරණ ගිණුම්කරණය පටන් ගන්න ටියුට් එක. ඊට පස්සේ ওই පේපර් ක්ලාස් එකේ පේපර් සෙට් 4 සති 4ට පේපර් සෙට් 4ක් අපි දෙනවා යාට. ඒ ටික ඔක්කොම ගන්න මේ බ්‍රහස්පතින්දා උදේ 10 ඉඳලා හවස 3 වෙනකම් බ්‍රහස්පතින්දා උදේ 10 ඉඳලා හවස 3 වෙනකම් ශිල්පාරයකට ඇවිල්ලා ඒ දේවල් කරගන්න. ඒ කියන්නේ ටියුට් එක වාගේ ලබා ගන්න පන්ති ගාස්තු ගෙවන කටයුතු කරගන්න පුළුවන්කම තියෙනවා පුතේ. හරි එහෙනම් පාඩම මෙතනින් ඉවරයි. ඔච්චරයි මතක් කරන්න තියෙන්නේ. තවත් මතක් කරන්න තියෙන දේවල් ඊගාට පේප් ක්ලාස් එක පිළිබඳව රිවිෂන් පන්තිය පිළිබඳව ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්නම් අවශ්‍ය විද්‍ය වාගේ ගෲප් එකට යාළුවෝ අතර ෂෙයා කරන්න. යාළුවෙකුට එන්න කියලා කියන්න. අපි බලමු මේ පන්ති දෙක සහ පේප් ක්ලාස් එකකින් ওই දැනුම දෙගුණ තෙගුණ කරන්න. පුතාට නොමිලේ එන්න පුළුවන් පන්තියක් තියෙනවා. ඒ තමයි 2022 ළමයින්ට මුල් පාඩම් ආවරණය කරන පන්තිය. මේ දවස්වල ගිණුම්කරණයේ හැඳින්වීම සාකච්ඡා කරන්නේ. ඒකට එන ළමයි ඉන්නවා නම් ගෲප් එකට මැසේජ් එකක් දාන්න. ඒකට ඔයාටත් එන්න ඕනි කියලා මම ඔයාව සම්බන්ධ කරන්නම්. අදාළ වෙලාවේ පන්තියට ඇවිල්ලා පාඩම අහගෙන ගණන් හදාගෙන ඉස්සරහට යන්නයි තියෙන්නේ. මුල් පාඩම් ආයිමත් අපිට රිවිෂන් පන්තිය ආවරණය වෙනකොට ජනවාරි වගේ වෙයි. නමුත් අපි ඊට කලින් මේ කළමනාකරණ ගිණුම්කරණේ ඉඳලා සිලබස් එකේ අන්තිම පාඩම් ටික ඔක්කොම ආවරණය කරලා දාන්න හදාන්නේ. කළමනාකරණ ගිණුම්කරණයේ ආන්තික පිරිවැය ආයෝජන තීරණ මුදල් ප්‍රවාහ කියන පාඩම් 4ක් තමයි පුතේ අරමුණු කරගන්නේ. කළමනාකරණ ගිණුම්කරණයට වැඩි කාලයක් යනවා. ඒක ලොකු පරාසයක් තියෙන දැවැන්ත මාතෘකාවක්. සාමාන්‍ය මාස 2ක් මාස 3ක් වගේ කාලයක් කළමනාකරණ ගිණුම්කරණයට යන හිමින් සැරේ හොඳට ආවරණය කළ යුතු වෙනවා. ලකුණු 40ක ගාණක් දෙවෙනි ප්‍රශ්නේ අනිවාර්ය කරලා තියෙන නිසා. සමාගම් ගානට අවුරුදු 1මාරක් මාන්ති වෙනකොට එතකොට කළමනාකරණ ගිණුම්කරණයේ මාස 3ක් මාස වෙනාට ප්‍රශ්නයක් නැහැ. එන අපි ওই විදිහට ලකුණු එක්රැස් කරන ලකුණු අතරට එන්න තියෙන පාඩම් වල වැඩ පටන් ගන්නවා. පේපර් එකේ කෙලින්ම ලකුණුත් එක්කමයි හැප්පෙන්නේ රිවිෂන් පන්තියේ සහ හැමෝම සම්බන්ධ වෙන්න කියලා කියනවා. හරි පුතේ ක්ලාස් එක මෙතනින් අපි ඉවර කරනවා. එහෙනම් අපි සෙනසුරාදා උදේ හම්බ වෙමු මූල්‍ය ප්‍රකාශන කියන පාඩමත් එක්කලා. රිවිෂන් පන්තියේ වේලාව මම වෙන් කරලා දෙන්නම්. රිවිෂන් පන්තිය ගොඩක් වෙලාවට ඉරිදා තමයි වැටෙන්නේ. ඉරිදාත් පන්ති තියෙන පුතාලා කියන්නේ 11න් පස්සේ මේ වෙලාවේ කාට හරි පන්තියක් අද ගයත්‍රිකා නැහැ. අද මහේෂ් හිටියා. මහේෂ් උදේ ඉඳලම හිටියා. උදේ පන්තියෙත් හිටියානේ. දැන් මහන්සි වෙලා සමහර ෆෝන් එක ඔෆ් වෙලා සමහර මොන හරි ප්‍රශ්නයක් වෙලා තමයි මහේෂ් යන්නේ නැත්තේ. නැත්නම් මහේෂ් යන්නේ නැහැ. ඒ දෙන්න විතරයි නැත්තේ. එතකොට 10යි ළමයි 9යි හිටියේ. හැමෝම ඉන්නව අනිත් කට්ටිය. මම රෙකෝඩින් එකක් දැම්මා. මේක මම දාන්නම්. දාලා එයාලටත් බලා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔයාලටත් අයිත් පාරක් උත්තර මග හැරුණා බලා ගන්න පුළුවන් පුතේ. එහෙනම් පන්තිය මෙතනින් ඉවරයි.